නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව අදත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ උදාර සත්‍ය නිර්මල විනිශ්චයට සවන් දෙන්න, අනුමෝදන් වෙන්න, ජීවිතය යන වෙනස් කරගන්න දුර්ලභ පරිච්ඡේදයන් උදා වෙන මොහොත හැමදෙනාම ඊටාම දයාවෙන් තුනුරුවන පාමුල ඒකරාශි කර ගන්නවා. ඉතින් පළමුවෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින්වයන් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වය පිළිබඳව ලොස් ඇන්ජලිස්හි පදිංචි පින්වත් සමන්ත බරනන්ද්‍රගේ මහත්මයා සහ කොස්ගොඩ පදිංචි ටී සරත් සිල්වා මහත්මයා විසින් සදැහැති දායකත්වය දරනවා. මේ පින්වතුන් සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන පාමුල මේ උදාර අවස්ථාවන් උදා කරගන්න අපි සූදානම්. මහා සංඝරත්නය වන්දනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට කතා කරමින් හිටියේ මේ අවිද්‍යාව පෝෂණය කරන නීවරණ ධර්ම දුරු කරන්න අපි වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබිලා ඒ දේශනාව අපි ඉස්මතු කරමින් හිටියේ. එහෙමයි ස්වාමීනි. එතකොට අපි මේ දේශනා ශ්‍රවණය කරන කී මූලික අරමුණ තමයි මොකද මේ සෑම දේශනාවක්ම එතකොට මේ සූත්‍ර දේශනා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. එහෙමයි ස්වාමීනි. 84000ක ධර්මස්කන්ධෙන් 82000ක්ම තනිකර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු 2000ක් බුද්ධ භාෂිතේ සාමාන්‍යයෙන් තියෙන උඩට. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවක භාෂිතේ. එහෙයි. ඉතින් මේ බුද්ධ භාෂිතේ අපි ශ්‍රවණය කරන්න අපි එතකොට මේ පුරුදු වෙනකොට අපි මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට නැඹුරු වෙච්ච හිතක් තමයි හදන්නේ අපි. එහෙමයි ස්වාමීනි. දැන් මේ අවබෝධය අපි කියලා දෙනවා. කියලා දෙනකොට ඒකට කන්නිමාගෙන නතු කරගෙන අපි හොඳට අහගෙන ඉන්නවා. ඒතර ඒ අහගෙන ඉන්න පුරුදු වෙන්නේ කාගේ අවබෝධයද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. එහෙමයි ස්වාමීනි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට එක පැත්තකින් ගෞරවයක් කරලා තියෙනවා ඔහු එතකොට. එහෙමයි. දැන් වාඩි වෙලා කන්නිමාගෙන ඉන්නවා කියන්නේ ගෞරවයක් නේ තියෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අවබෝධය ගැන පැහැදුණු හිත අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ අවබෝධය ඇහෙනකොට ඒ අවබෝධයට පැහැදුණු හිතක් ගොඩනගෙනවා කියන්නේ එතකොට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට තමයි ඔහු පැහැදුණා බවට පත් වෙන්නේ එතකොට. එහෙමයි. එතකොට මේ පැහැදෙනකොට ඔහුගේ හිතේ ගොඩනගින්නේ අන්න සතර පායෙන් නිදහස් වෙන අංග තමයි ගොඩනගෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඔහුට මේ අවබෝධයට තේරුම් ගන්නකොට ඊළඟ කාරණේ තේරුම් ගන්නකොට අනේ තේරුම් ගැනීම තුළ තමයි එතකොට ඒ අවබෝධයෙන් ඔහු කවදාවත් සසර පුරාවට පවා ඒක අතහරින්නේ නැහැ එතකොට. එහෙමයි. මේක තේරුම් ගැනීම හැකියාව වැඩි වෙන්න එතන මොකද වෙන්නේ? ඒ අවබෝධය අත්හරින කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමයි. ඒතර අවබෝධය අත්හරින කෙනෙක් බවට පත් නොවන ස්වභාවය හිතේ දියුණු කරනවා කියලා කියන්නේ. ඒතර සසර පුරාවට මොහු මොකද වෙන්නේ? තෙරුවන් සරණ අත් නොහරින කෙනෙක් බවට පත් වෙනවා එතකොට. ඒ ස්වාමීනි. එහෙනම් අපිට තේරෙනවා මේ ප්‍රඥාව වැඩෙන්න ඕන සරණ අත් නොහැරෙන්න. එහෙයි. අනිවාර්යයෙන් ඒතර මේක ප්‍රඥාව වැඩෙන්න ඕන. ඒතර ප්‍රඥාව වැඩෙන්න මොකද කරන්න ඕන? නිතර එතකොට මේ ධර්ම ශ්‍රවණය තමයි කරන්න ඕන එතකොට.
එහෙමයි ස්වාමීනි. ඒතර සමීක මේ අපි සමාජගත වෙලා තියෙන ආගමික නාමයෙන් විවිධ අදහස් ආකල්ප මතවාද දෘෂ්ටි අපිට අහන්න ලැබෙනවා එතකොට. ඒතර අහන්න ලැබෙනකොට අපි සමහරට ඕකට මුලා වෙන්න පුළුවන්. මේ ජීවිතේ මුලා වෙන්න පුළුවන්, සංසාරේ මුලා වෙන ස්වභාවය තියෙනවා. හැබැයි අර මුලා බව අපි අතහරින්නේ මේ ශ්‍රී සද්ධර්මයෙන් නැවතත් තේරුම් ගැනීම ඇති වෙනකොට. එහෙමයි. මුදේ තේරුම් ගැනීමට එන තාක්කල් අර බාහිර ලෝකේ කුණු ගොඩවල් ඔස්සේ අපි දුවනික ස්වභාවය තියෙනවා අපේ හිතවල. නේද බලන්න. එහෙනම් මේ දුවනික නතර කරන්නේ කවද්ද? මේ අවබෝධය අහලා මේ අවබෝධය තේරෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්න අපි අර බාහිර ලෝකේ කුණු ගොඩවල් අතහරින කෙනෙක් වෙනවා ටික ටික. එහෙමයි. ඒතර එයාගේ හිත ඍජු වෙනවා කොතින්ටද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පමණක් ඍජු වෙච්ච හිතක් නිර්මාණය වෙනවා. එහෙමයි. එහෙනම් මේ ආශ්චර්ය සිද්ධ වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන් නේද? එහෙයි ස්වාමීනි. ධර්ම සාකච්ඡාවෙන් නේද? එහෙමයි. එහෙනම් මේ ධර්ම දාන දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයට මේ මොකක්ද දීලා තියෙන්නේ නම්? අන්නේ ප්‍රඥා ලෝකෙ උපදවා ගන්න දහමයි මේ දන් දෙන්නේ. එහෙනම් සැබවින්ම ඔහු දීලා තියෙන්නේ ප්‍රඥා ලෝකයයි දන් දීලා තියෙන්නේ. එහෙමයි. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයට මේ ප්‍රඥා ලෝකෙ ඇති වෙන්නේ නැති වෙන ධර්ම ශ්‍රවණය කර කර හිත පහදින්න එක පැත්තකින් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් සතර පායේ නිදහස් කරවන ස්වභාවයට හිතපත් වෙනවා ටික ටික. එහෙමයි. ප්‍රඥා ලෝකෙ වැඩෙන්න මොකද වෙන්නේ? සසර පුරා මේ කිසි කෙනෙක් දහම අත් නොහරින කෙනෙක් වෙනවා. බාහිර ලෝකයේ විවිධ දෘෂ්ටි මතවාද ආකල්ප ඔක්කොම අතහරින කෙනෙක් වෙනවා. එහෙමයි. පිරිසිදු නිර්මල දහමම සරණ කරගන්න කෙනෙක් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේම ස්ථීරව පිහිටන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. එහෙම දෙයක් නේද මේ ධර්ම දාන දෙදී මේ ලෝකෙට දායාද කරන්නේ කොට. එහෙමයි ස්වාමීනි. එහෙනම් ධර්ම දාණය දෙන පිරිසට ආනිසංසි සසර පුරාවට එතකොට මොකද වෙන්නේ? ලැබෙනවා. ඇයි? ඒ දේ දුන්නා නම් දුන්නු දේ ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කර කර තෙරුවන් ගැන හිත පහදිනකොට සතර පායෙන් දෙව් මිනිස් ලෝකයේ හිත සතන් නිදහස් වෙනවනම් ඒ පින අනිත් පැත්තට ලැබෙනවා තමන්ට. සසර යනකොට සතර පායෙන් හිත නිදහස් කරවන ඒ චිත්ත ප්‍රසාද උපදව ගන්න ඕන අරමුණ සකස් වෙනවා තමන්ට. මනාකොට අවිද්‍යා කඩමාළු ඉරලා දාලා විවිධ දෘෂ්ටි ගලවලා දාලා සිත් වලින් මේ පිරිසිදු නිර්මල දහමේ හිත රඳවාගෙන තෙරුවන් සරණේම හිත පිහිටවගෙන යන ලාභ ලෝකෙට දුන්නා නම් තමන්ට සසරේ තෙරුවන් සරණේ මනාකොට පිහිටු හිතින් එහෙමයි ස්වාමීනි. සසර දුක් දුරු කරන තාක්කල් තමන්ට මේ ගමන යන තමන්ට පිහිට සලසවන පිහිට සැලසෙනවා. එහෙමයි. ධර්ම දාහනයක අසිරිය සිහි කරන්න ඔබ. එහෙමයි. එතකොට අපි අද දවසෙත් අපි කල්පනා කළා එතකොට අපි ඊයේ පෙරේද දවස් දෙකේම ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර වෙනකොට සසර ගමන හැදෙන හැටි. ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරනකොට සසර ගමනේ නිදහස් වෙන හැටි. හිත නිකලෙස් කරවන හැටි බොහොම ලස්සන විස්තර කළා. එහෙමයි. ඊළඟ කන නම් වූ ඉන්ද්‍රිය අසංවර වෙද්දී සංසාරේ ගමන සකස් වෙන හැටිත් කන නම් වූ ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නකොට සසරින් ඈතර වෙන හැටිත් නිකලෙස් වෙන හැටිත් අපි බොහොම විස්තර ඇතුව දේශනා වලින් අරගෙන කරුණු කියලා දුන්නා. එහෙමයි. දැන් අද දවසේ නාසය නම් වූ ඉන්ද්‍රිය මුල් කරගෙන සංසාරي සකස් වෙන හැටි. එහෙමයි ස්වාමීනි. ඊළඟට කෙලෙස් උපදින හැටි. නිවනින් ඈත් වෙන හැටි. අවිද්‍යාව පෝෂණය වෙන හැටි බොහොම ලස්සනට මේ දේශනාවේ විස්තර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොහොමද මේක සිද්ධ වෙන්නේ? මෙන්න මේ විදිහට ගානංච පටිච්ච ගන්ධේච uppajjati ගාන විඥාන. නාසයෙන් ඔන්න අපි ගඳ සුවඳ විඳිනවා. එතන මොකද වෙන්නේ? නාසයයි ගඳ සුවඳයි නිසා නාසයේ ගඳ සුවඳ දැනගන්න ස්වභාවය ඇති වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒකට කියන්නේ මොකද්ද? නාසයේ විඥානය. නාසයේ විඥානය. දැන් නාසයේ තියෙනවා ගඳ සුවඳ තියෙනවා විඥානය තියෙනවා නම් දැන් මේ කර්ම තුනට මොකද්ද කියන්නේ? නාසී ස්පර්ශය. එහෙමයි ස්වාමීනි. ඒකට කියන්නේ නාසී ස්පර්ශය. එහෙමයි. දැන් බලන්න මේ වෙලාවේ සමහරට නාසී ස්පර්ශ නේද? එහෙයි. ඒක නාසී ස්පර්ශ නෑ මේ වෙලාවේ. ඒ කියන්නේ ස්පර්ශ ආයතන දැන් අපි මීට ඉස්සෙල්ලා ස්පර්ශ ආයතන ගැන කියලා දුන්නා. ඒතර මේ ඇස කන නාසය දිවකය මනසට කියන නමක් තමයි ස්පර්ශ ආයතන. එහෙමයි. ස්පර්ශයත් එක්කම ආයතනෙ උපදින්නේ. සක්‍රිය වෙන්න පටන් ගන්නවා. පටන් ගන්න ස්පර්ශයත් එක්ක. එහෙමයි ස්වාමීනි. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනකොටම නාසය නම් වූ ආයතනෙ උපදින්න පටන් ගන්නවා.
එහෙමයි ස්වාමීනි. නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වෙච්ච ගාම බලන්න මොකද වෙන්නේ? නාසයේ ස්පර්ශයෙන් අපි විඳින්න පටන් ගන්නවා. සමහරලාට මොනවද විඳින්නේ? ගඳ සුවඳ විඳින්නේ අපි. නාසයේ ස්පර්ශයෙන්. එහෙමයි. වෙන දෙයක් නෙවෙයි විඳින්නේ. නාසයේ ස්පර්ශයෙන් විඳින්නේ ගඳ සුවඳ. සතුට සමහර නාසයේ ස්පර්ශයෙන් විඳිනකොට සතුටෙන් විඳින්න පුළුවන්. ඒකට කියනවා නාසයේ ස්පර්ශයෙන් සැපසේ විඳිනවා. එහෙමයි. නාසයේ ස්පර්ශ සමහර දුකක් සමහර නාසයේ ස්පර්ශයෙන් යම් ගඳ සුවඳක් විඳිනකොට දුකක් ඇති වෙන්න පුළුවන්. සමහර පාර තොටේ යනකොට ওই බස් එකේ යනකොට මහා අමිති ගඳක් දැනුනොත් එහෙනම් මොකද වෙන්නේ අපි? නාහි වහගෙන අපි. කෙලිලා යනස. ඔව්. ඒතකොට ඒ වෙලාවේ විඳින්නේ කොහොමද? දුකසේ නාසයේ ස්පර්ශයෙන් විඳින්නේ. එහෙමයි. සමහර අවස්ථාවල මෙතන මොකද වෙන්නේ? ඒ ගඳ සුවඳ සැපකුත් හටගන්නේ දුකක් හටගන්නෙත් නෑ. එහෙනම් විඳින්නේ කොහොමද? නාසයේ ස්පර්ශයෙන් දුකසේ විඳින්නේ එතකොට. මේ උපේක්ෂා සහගත. එහෙමයි ස්වාමීනි. නාසයේ ස්පර්ශයෙන් සැපසේ විඳිනකොට මොකද වෙන්නේ? තණ්හාව හටගන්නවා. වේදනා පච්චය තණ්හා. එහෙමයි. මොන තණ්හාවද? ගන්ධ තණ්හාව ඇති වෙනවා. දැන් මේක සිහියෙන් ප්‍රඥාවෙන් තේරුම් ගන්න තියෙන එකක්. අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේක දැකලා ඉවරයි. එහෙමයි ස්වාමීනි. පිරිසිඳ ප්‍රත්‍යක්ෂවම දැකලා ඉවරයි. අපිට ඒක වෙන්නේ කොහොමද කියලා තර්ක කළාට විතර්ක කළාට ඒකට මතවාද පළ කළාට වැඩක් නැහැ ඒක. එහෙමයි. අපටත් තියෙන කොහොමද ඒක? ශාස්ත්‍රුන් වහන්සේ පිරිසින් දැකපු දේ ශ්‍රාවකයාට තියෙන්නේ. ඒක සිහි කල්පනාව දිනු කළා. ඒක සත්‍යයක් කියලා දකින්න විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සත්‍යයක් කියලා දැකීමම සම්මා දිට්ඨියටපත් කරනවා. අනේ එතනදල තමයි සම්මා දිට්ඨිය වැඩෙන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඇයි මේ ලෝක යථාර්ථ දැක කෙනෙක් නේද උට? ශාස්ත්‍රුන් වහන්සේ යථාර්ථය මුලින්ම දැක්කා. දැකපු දේ දිව් මිනිස් ලෝකයට කියලා දුන්නා. ඒක එතකොට ශ්‍රාවකේ පුරුදු කළා දකින්න. දැක්ක ගමන් අන්නේ ඔහු භාග්‍යතුන් වහන්සේ හොයාගත්තු කෙලෙස් දුරු කරවන සත්‍ය දැක්මට පැමිණෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. සත්‍ය දැක්මට පැමිණෙන කෙනෙක් බවට පත් වෙනවා. නාසය නිසා නාසයේ ගඳ සුවඳයි නිසා නාසයේ විඥානය හට ගන්නවා කියලා දකිනවනම් ඒක සම්මා දිට්ඨියටයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වෙද්දී නාසයේ ස්පර්ශය උපදිනවා කියලා දකිනවනම් සම්මා දිට්ඨියටයි තියෙන්නේ. නාසයේ ස්පර්ශයෙන් විඳිනකොට දැන් නාසයේ ස්පර්ශයෙන් විඳිනවා කියලා දකිනවනම් සම්මා දිට්ඨියටයි තියෙන්නේ. එහෙමයි. ඒ සම්මා දිට්ඨිය වැඩෙනවා නම් අනිත් සියලු දෘෂ්ටි ඡය වෙලා යනවා. එතකොට කිසි දෘෂ්ටියක හිත පිහිටන්නේ නැහැ. එහෙමයි. කිසි දෘෂ්ටියක හිත පිහිටන්නේ. එතකොට මේ ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටිය පිහිටන්නේ. ඊළඟට මේ ਸਰව බලධාරී දෙවියෙක් ඉන්නවා කියලා මේ අදෘෂ්ටි කරා යන්නේ නේ. එහෙමයි. දේව මෙවිල්ලට මේ දෘෂ්ටි කරා යන්නේ නේ. හේතුඵල ධමයක් තේරුම් ගත් පටන් ගන්නකොට ඒක තමයි සිද්ධ වෙන්නේ අසිරිය. එහෙමයි. පුදුම ආශ්චර්යය බුදුරජාණන් වහන්සේ මෙවන් උත්තම අවබෝධයක් ඇති කරගෙන පෙර නොඇසූ විරූ දහමක් අවබෝධ කරන අහෝ අසිරි දෙව් මිනිස් ලෝකයට කියලා දෙනවනේ අනුකම්පාවෙන්. එහෙමයි ස්වාමීනි. සියලු දෘෂ්ටි ජාල වලින් අවිද්‍යාව කඩමාළු ඉරා දාන ශ්‍රාවකයෝ බිහි කරවන්නේ මේ ධර්මානුශාසනාවෙන් අසිරිමත්ය. ස්වාමීනි මෙතරම් සූක්ෂමව අධ්‍යාත්මයේ විනිවිද දකින පරිේශනයක් ස්වාමීනි. හරි මා ඒකනේ ආර්ය පරිේශණය කියන්නේ. එහෙමයි ස්වාමීනි. ආර්ය පරිේශණයේ අසිරිය කොතරම් අසිරිමත්දනේ. එහෙමයි. සත්පුරුෂ ජනයා මේ මිහිමත බිහි කරනවා. එහෙමයි ස්වාමීනි. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සත්පුරුෂ ජනයා බිහි කරනවා. එහෙමයි. පුදුම දෙයක් ඒ ආර්ය පරිේශණය. එහෙමයි ස්වාමීනි. මේ අනාර්ය පරිේශණයෙන් මොකද වෙන්නේ? විනාශයෙන් විනාශය කරාම විනාශය කරාම යන දේවල් නේ බිහි කරන්නේ. එහෙයි ස්වාමීනි. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඒතො නාසයේ ස්පර්ශයෙන් සැපසේ විඳිනකොට තෘෂ්ණාව හට ගන්නවා. එහෙමයි. නාසයේ ස්පර්ශයෙන් දුකසේ විඳිද්දිත් තෘෂ්ණාව හට ගන්න කොහොමද? පටිඝානුසේ පෝෂණය වීමෙන් තමයි තෘෂ්ණාව හටගන්නේ. එහෙමයි. නාසයේ ස්පර්ශයෙන් සැපසේ ගඳ සුවඳ විඳිනකොට රාගානුසේ පෝෂණය වීමෙන් තෘෂ්ණාවෙන් වැළඳ ගන්නවා ආත්මය. එහෙමයි. නාසයේ ස්පර්ශයෙන් උපේක්ෂා සහගතව මේ ගඳ සුවඳ විඳිනකොට මෝහානුසේ පෝෂණය වීමෙන් තමයි තෘෂ්ණාවෙන් ආධ්‍යාත්මය බැසගන්නේ. එහෙමයි. හරි පුදුමයි එතකොට නේ. එහෙයි ස්වාමීනි. එතකොට ගන්ධ තණ්හාව හටගන්න ක්‍රමය එතකොට මේ ගඳ සුවඳට. එතකොට සමහර ගඳ සුවඳ පවත්තන්න තණ්හාව හටගන්නවා. සමහර ගඳ සුවඳ නොපවත්තන්න තණ්හාව හටගන්නවා එතකොට. එහෙමයි. දැන් ප්‍රියමනාපය ගන්න පවත්තන්නනේ කැමැත්ත ඇති වෙන එතකොට. අප්‍රියමනාප දෙයක් නම් වෙන්නේ. නොපවත්තන්නයි මහන්සි ගන්න. ස්වාමීනි හිත ඇතුලේ මෙහෙම තණ්හාව එකතු වෙලා ඒක පුපුරනකොට හිතා ගන්න බෑ. ඒක තේරුම් ගන්න බෑනේ අවිද්‍යාව සහගත ජනයාට.
ඒතර යම් තණ්හා මේ නාසී ස්පර්ශයෙන් වදිනකොට උපේක්ෂා සහගත විඳීමක් නම් ඒ ගඳ සුවඳ විඳින්නේ මෝහානුසේ පෝෂණය වෙමින් මුලා වෙමින් එහෙමයි. තමයි එතකොට ඒ ගඳ සුවඳ විඳ විඳ වාසය කරන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒ තණ්හාවටම දාසකම් කරන්න. දාසකම් කර කර වාසය කරනවා. එහෙයි ස්වාමී. සත්‍යය මුලා වෙලා යට වෙලා කැරකිලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ තණ්හාව යම් තැනකද ගඳ සුවඳ කෙරෙහි තණ්හාවක් ඉපදුනා කියන්නෙම ගඳ සුවඳට උපාදානය ඇති වුණා කියන එකයි. එහෙමයි. එතකොට මේ වෙලාවේ ගඳ සුවඳට ආධ්‍යාත්මික උපාදාන වෙලා තියෙන්නේ, නාසයටත් උපාදාන වෙලා තියෙන්නේ. නායි දැන ගැනීමටත් උපාදාන වෙලා තියෙන්නේ, ස්පර්ශයටත් උපාදාන වෙලා තියෙනවා. එහෙමයි. ඒ වෙලාවේ එතකොට ඒ වින්දනයටත් උපාදාන වෙලා තියෙනවා. එකකට උපාදාන වෙනකොට අර ඔක්කොටම ආධ්‍යාත්මෙ ගැට ගැහෙනවා. උපාදාන වෙනවා කියන ගැට ගැහෙන ස්වභාවනේ ආධ්‍යාත්මෙ. එහෙමයි ස්වාමීනි. උපාදාන වෙනවා කියලා කියන්නේ ගැට ගැහෙන ස්වභාවය. ගඳ සුවඳට යම් මොහොතක උපාදානයක් ආධ්‍යාත්මෙ උපදිනකොටම ඒකත් එක්ක උපාදාන පත්‍ය භව. එහෙමයි. එතකොට විපාක විඳීම පිණිස මොකද වෙන්නේ? අන චේතනා හිත ඇතුළේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒ උපාදානයෙන් වෙච්ච චේතනානේ තියෙන. එතකොට ගඳ සුවඳට උපාදානයේ වීම නිසා ඇතිවෙච්ච චේතනා තියෙන. ඇලුණු සිතින් චේතනා පහළ. එහෙමයි ස්වාමීනි. ඇලුණු සිතින් පහළ වෙන චේතනා වලට කියනවා විපාක විඳීම පිණිස සකස් වෙන කර්මයක් කියලා. එහෙමයි ස්වාමීනි. විපාක විඳීම පිණිස සකස් වෙන කර්මයක්. එහෙමයි. ඒ නිසා තමයි ඒකට පාවිච්චි කරන වචනේ භවය කියලා. ඒක බුදුරජාණන් වහන්සේ භවය කියන සූත්‍රයේදී විස්තර කරනවා. ආනන්ද සානසේ අහනකොට භවය කියන්නේ මොකක්ද කියලා. කාමධාතු වේපක්කංච ආනන්ද කම්මන්නා භවිස්ස. කාමධාතුවේ විපාක විඳීම පිණිස චේතනාවක් ආධ්‍යාත්මී නිර්මාණය වෙන්නේ නැත්තම් කාම භවය කියන එක පැනවෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. එන කාම භවය කියලා කියන්නේ මොකද්ද කොට? කාම කාම ලෝකේ විපාක විඳින්න ආධ්‍යාත්මී චේතනාව සකස් වෙනවා. උපාදානය වෙලා චේතනාව නිර්මාණය වෙනවා. එහෙමයි. ඒතර උපාදානය වෙන්නේ කොහොමද? කාමයේ ගඳ සුවඳට උපාදානය වෙලා චේතනාවක් හැදෙනවා. එහෙමයි. සමහරට රූපයට උපාදාන වෙලා චේතනා සකස් වෙනවා. ශබ්දයකට උපාදාන වෙලා චේතනා ඇති වෙනවා. ගඳ සුවඳට උපාදාන වෙලා චේතනා නිර්මාණය වෙනවා. භවය. එහෙමයි ස්වාමී. භවය හැදුනොත් මොකද වෙන්නේ? එහෙනම් දැන් මේ ජීවත් වෙලා ඉඳිද්දිත් සුවඳට උපාදාන වෙලා යන බැඳිලා යන ස්වභාවය, ගැට ගැහෙන ස්වභාවය ආධ්‍යාත්මී තියෙනවා නම් මේ කය අතහැරියා කියලා අයියා තව තැනක් අල්ලගන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ මෙතනත් අල්ලගෙන නම් ඉන්නේ. මෙතනත් බැඳිලා යන ස්වභාවය තියෙනවා නම් ජීවත් වෙලා ඉඳිද්දිත් කය අතහැරනකොට මොකද වෙන්නේ? තව තැනකට බැඳිලා යනවා. හදාගත්තු මව භවය. කුසකට තව යනවා එහෙම. එහෙමයි ස්වාමීනි. තෙත් පරිසරයකට යනවා ගිහිල්ලා බැස ගන්නවා. බැඳිලා යනවා. එහෙම නැත්තම් ඕපාතික තැනකට ගිහින් මේ බැඳලා යනවා. එහෙමයි. උපාදානෙන් තමයි සිද්ධ වෙන්නේ ඒක එතකොට. උපාදාන වෙන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ජීවත් වෙලා ඉඳිද්දිත් අපි අපි දැන් ආධ්‍යාත්මික දේවල්ට බැඳිලා අපි ගැට ගැහිලා ඒවා ඔස්සේ සැරිසරසර ඉන්නේ නැද්ද අපි? එහෙමයි. සමහර රූප වලට බැඳුනට පස්සේ ඒකම හොය හොයා හිත ඒවේ පස්සෙම යමින් අපි සැරිසර ඉන්නේ නැද්ද? එහෙමයි. ඒතර ඒ වගේ තමයි. එහෙනම් ඒක තමයි මානසික දෙයක් ඒක. අපි ගෙනියන්නේ කුමකින්ද? මානසික බන්ධනෙන් ගෙනියන්නේ. ඒක උපමා කරන භාගතුනස් මේ වගේ. කළු හරකයි සුදු හරකයි කඹයකින් බැඳලා තියෙනවා. එහෙමයි. කළු හරක යනකොට සුදු හරකත් මොකද වෙන්නේ එතකොට? යනවා. කළු හරක නිසා සුදු හරකා යනවත් නෙවෙයි. සුදු හරක නිසා කළු හරකා යනවත් නෙවෙයි. කඹේ නිසා යන්නේ. එහෙමයි ස්වාමී. දෙන්නම එකට යන්නේ කොමක් නිසාද? කඹේ නිසා. ඒ වගේ තමයි අපි. ශබ්දේ නිසා අපි යනවත් නෙවෙයි. අපි නිසා මේ අපි යන්නේ කොමක් නිසාද? එතන තියෙන බන්ධනය නිසා තමයි අපි ශබ්දය ඔස්සේ යන්නේ. එහෙමයි. රූපයක් ඔස්සේ අපි වහවැටලා යන්නේ බන්ධනය නිසා. ගඳ සුවඳක් ඔස්සේ අපි වහවැටලා යන්නේ බන්ධනය නිසා. බන්ධනෙන් අපි අරගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. බන්ධනෙන් අපි අරගෙන යන්නේ. බන්ධනෙන් මේ ජීවිතෙත් අපි හැමතැනම අරගෙන යනවා නම් අපි දුමු දැන් කය අතහැරිය කියලා මැරෙනකොට. එහෙමයි. අරගෙන යන ස්වභාවය තියෙනවා කියමුකෝ තාම. එහෙනම් මොකද වෙන්නේ? එයා ආයෙ තවත් තැනකට අරගෙන යනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි බන්ධනයේ ස්වභාවය. ස්වාමීනි දැන් අපි
මේ භවය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ආදි වශයෙන් ඉඳුරන් හයෙම හදාගත්තට පස්සේ අපිට ඒ භවවල ඒ කර්ම විපාක විඳින්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම. එහෙමයි ස්වාමීනි. යම් චේතනාවක් සකසලා යම් දෙයක් නිර්මාණය කරගත්තා නම් කයින් වචනෙන් ඒ තැන්වල ගිහිල්ලා ඒ දේ විඳෝ ඉන්නවා. එහෙමයි. ස්වාමීනි දැන් සැප වේදනා ඒක නිකන් මේ වගේ. අවසරයි. අපි හිතමුකෝ කවුරුද කෙනෙක් මේ මනුස්ස ලෝකෙ ඉන්නකොට කයින් වැරදි වැඩක් කළා කියලා. එහෙයි. වැරදි වැඩක් කළා ඉවරලා එයා හිරේට නියම වෙනවා. ඒතර මේ නඩුකාරයා විසින් එයාට මාසවල් වසර ගානක මෙන්න මේකට මෙච්චර ගානක් කියලා පනවනවා. එහෙමයි. ඒක මනුස්ස ලෝකේ නැද්ද එහෙම එකක්? තියෙනවා. තියෙනවා ස්වාමීනි. අපිට නොපෙනෙන විදියට අපි කයින් වචනෙන් මනසින් කරගන්න කර්මයටත් එහෙම තියෙනවා පැනවීමක් ධර්මානුකූල. එහෙමයි ස්වාමීනි. ධර්මට්ටි න්‍යාමයක් මේ ලෝකයේ තියෙන බුදු කෙනෙක් දකින්නේ. එහෙමයි. ඒක ප්‍රමාණය අපිට කියන්න තේරෙන්නේ. කයින් වචනෙන් මනසින් මොනවද කරා නම් හිරේට දාලා අවුරුදු 4 5 තමයි ජීවිත කාලෙම විදොන කට්ටිය ඉන්නවා. එහෙමයි. සමහරට අවුරුද්දෙන් නිදහස්. සමහරට 5න් නිදහස්. සමහරට 20කින් නිදහස්. සමහරට ජීවිත කාලේ මැරෙනකම් හිරේ. ඒ වගේ තමයි සමහර කර්ම කළාට පස්සේ. එහෙමයි. කර්ම කළාට පස්සේ සමහරට අවුරුද්දෙන් ඉවරයි ඊළඟ ජීවිත විපාකය. සමහරට 2කින් ඉවරයි. සමහරට 10න් ඉවරයි. සමහරට මරණ මංචකයේටම අර කර්ම විඳවන. එහෙමයි. කර්මයේ පුදුමයි. ස්වාමීනි දැන් සැප වේදනාවට අපේ ප්‍රියතාවයේ තියෙනවා හිතේ. ඒක ආස්වාදයෙන් විඳ ඉන්නකොට විපාක පිණිස අපිට සුගතිය දිව්‍ය ලෝකේ වගේ දෙයක්ම ලැබෙන්නේ නැහැ නේද ස්වාමීනි? නෑ. දැන් කාමයට අනුවම නම් අපි හිතා ඉන්නේ. එහෙමයි. එතකොට ඒකත් එක්ක සසර ගමන සකස් වෙන හැබැයි මෙහිමයි වෙන්නේ ඔක. දුගතියට යන ආකාරයේ කර්මයක් රැස් කළොත් දුගතියට ගෙනියන්නේ. එහෙමයි. සුගතියට යන ආකාරයේ කර්මයක් නඩක්ස් වෙන්නේ ඒක සුගතියට ගෙනියන්නේ. එහෙමයි. එහෙමයි තියෙන්නේ. එහෙයි. දැන් හිතන අපි දුකෝ දැන් ඇහෙන් දකින රූපේ නිසා බැඳිලා ශබ්දේ නිසා ගන්සෝ නිසා ආධ්‍යාත්මෙ බැඳිනවා. මේ බැඳීමත් එක්ක අපේ හිතේ උන් දැන් ලෝභ සිත් උපදිනවා. දැන් ඔන්න මේක විස්තර කරන මෙන්න මේ විදිහට. එහෙමයි. නසෝ රජ්‍යසු ගන්ධං ගාත්වා සති මුට්ඨා. ඒ කියන්නේ ගන්ධය ආග්‍රහණය කරනවා කියන සිහි මුලා වෙලා. එහෙමයි ස්වාමීනි. සිහි මුලා වෙලා ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට මොකද වෙන්නේ? ඒකේ ප්‍රිය නිමිති තියෙනවා නම් හිත ඇතුලේ කැරගෙන පටන් ගන්නවා. ඒක තමයි හිතේ ස්වභාවය. එහෙමයි. දැන් මේ හිතේ පවතින ස්වභාවයක් තමයි බුදු කෙනෙක් ඉස්මතු කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේක ගැහුවාට බැන්නට නීති දැම්මට මේක නැති වෙන්නේ නැහැ. එහෙමයි. ඔළුව පොලේ ගහගත්තට මේක නැති වෙන්නේ නැහැ. නාහි කපා ගත්තාට මේක නැති වෙන්නේ නැහැ. මේක නැති වෙන ක්‍රමවේදී බුදු දැන් මේක දකින්නේ භාග්‍යතුන් වහන්සේ. දුරු වෙන ක්‍රමවේද දකින්නේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. අපිට ඕන ක්‍රම වලට මේක නැති වෙන්නේ නැහැ. එහෙමයි. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධ සරණ කරගන්න කියලා කියන්නේ. එහෙමයි. අඩු ගානේ මේ ජීවිතේ අපිට ඒක නැති කරගන්න බැරි වෙන්න පුළුවන්. අඩු ගානේ අපි මේක සද්ධාවෙන් අදහගෙන අනේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්දයි මේ ධර්මිනන් ස්වාක්කාතයි ශ්‍රාවක සංඝරත්න සුපටිපන්නයි කියලා අදහ ගන්න ඕනේ. එහෙමයි. ඊට පස්සේ ඒක දුරු කරන ක්‍රමයේ ටික අදහාගෙන පුරුදු කර ඉන්න ඕනේ එච්චරයි. වෙන කරන්න දෙයක් නැහැ. එහෙයි. සීලේ පිහිටලා ඒක පුරුදු කර ඉන්නවා. ඒකට සරණේ පිහිටි කෙනෙක් කියා. එහෙමයි. සරණේ පිහිටි කෙනෙක්. සරණේ පිහිටි කෙනෙක් විදියමට නම් මැරෙන්නේ අසරණ වෙලා ආය උපදින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පිහිට ලැබූ කෙනෙක් විදියටයි මැරෙන්නේ. එහෙමයි. උපදින්නේ. එහෙමයි. දැන් බලන්නේ අයි ගඳ සුවඳේ නිමිති සිහි කර ඉන්නකොට මොකද සාරත්ත චිත්තෝ වේදී. ඇලුණු සිතින් තමයි දැන් ඔන්න විඳ සිහි කර සතුට වෙනවා. ඒතර සිහි කර ඒ සතුට වෙන එකට තමයි කියන්නේ සාරත්ත චිත්තෝ වේදේති කියලා කියන්නේ. එහෙමයි. ඇලුණු සිතින් විඳිනවද? එහෙමයි ස්වාමීනි. දැන් ඇලුණු සිතින් විඳිනවා. දැන් අපි හිතමු සමහරවල් ගඳ සුවඳ ඇලුණු සිතින් විඳ ඉන්න පුළුවන්. එහෙමයි. ඇලුණු සිතින් විඳ ඉන්නවා. ප්‍රියමනාප රූප ඇලුණු සිතින් විඳ ඉන්න පුළුවන්. ප්‍රියමනාප ශබ්ද ඇලුණු සිතින් විඳ ඉන්නවා. ඇලුණු සිතින් විඳින්න මොකද වෙන්නේ? හිත ඇතුලේ බැස ගන්නවා. හිත ඇතුලේ බැස ගන්නවා. එහෙමයි ස්වාමීනි. තව ඒක සිහි කර සතුට වෙනවා. හිත ඇතුලේ බැස ගන්නවා. එහෙමයි. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා ගන්ධ සම්භව. දැන් නොඑක් විවිධ ගඳ සුවඳ විවිධ ගඳ සුවඳ එක් අපි විඳ සිහිමුලා වෙලා විඳ ඉන්නකොට මොකද වෙන්නේ? තස්ස වඩ්ඩන්ති වේදනා විඳීම් වැඩෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න එහෙම කෙනෙක් එතකොට හැමතිස්සෙම විවිධ ගඳ සුවඳම එකතු කර ඒවම හොයා නේ ඉන්නේ එතකොට. එහෙමයි. ඒවම හොයා ඉන්නවා ඊට පස්සේ.
එහෙමයි ස්වාමී. ඒතර එයාට ඒක නැතුව බෑ එතකොට. එයාට ඒක නැතුව බෑ. ඒවම හොයන. ඒකට තමයි කියන්නේ තස්ස වඩ්ඩන්ති වේදනා. විවිධ ගඳ සුවඳ වලින් විඳින ඒකෙම හිත වැඩි පවතිනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ගන්ධ පිපාසයක් තියෙන උට. ගන්ධ පිපාසය. එතකොට මොකද වෙන්නේ? අවිජ්ජාච විහෙසාච චිත්තමස්සු පහඤ්ඤති. අන්න එතකොට මොකද වෙන්නේ? දැන් ඒකට ආධ්‍යාත්මික උපාදාන වෙලා ඒකට ආධ්‍යාත්මික හිත බැසගෙන ඒකට ලෝභ සිත්ම උපදින. එහෙමයි. ඒකට කියනවා අවිජ්ජාච හිතේ අවිජ්ජාව උපදිනවා කියලා කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒත් අවිද්‍යාව උපදිනකොට හැමතිස්සෙම ගඳ සුවඳ මේ පේනකොට හිතට මොකක්ද තියෙන්නේ? වෙහසක් ඒකට තියෙන්නේ. වෙහසාච. සැපයක් නැතුව යනවා. සැපයක් නෑ ඒකට. එහෙමයි. වෙහසක් තියෙන්නේ. චිත්ත මනසු පහඤ්ඤති. හිත මොකද වෙන්නේ? හිත වෙහසටපත් කරනවා. හිත පෙළනවා ඒකෙන් වගේ. එහෙමයි ස්වාමීනි. කන්න ගියත් බොන්න ගියත් වෙන වැඩකට ගියත් අරකමයි මතක්. පෙළනවා එතකොට. එහෙමයි. ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. ඔය විදියට දුක තමයි දැන් රැස් කරන්නේ. ඒ වෙහසක් නේ තියෙන්නේ. එහෙමයි. නොසන්සුන් බවක් නේ තියෙන්නේ. ඒතර එහෙම නොසන්සුන් බවකින් ජීවත් වෙන කෙනා මොකද වෙන්නේ? නිවනින් ඈත් වෙච්ච කෙනෙක්. එහෙමයි. සසර ගමනට වැටෙන කෙනෙක්. රාග දේශ මෝහ දුරු නොවන කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ ඒකට. එහෙමයි ස්වාමීනි. දැක්කනේ. පුදුම දෙයක්. ඕක දැන් මේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විස්තර කරන හරිය ලස්සනයි මේ ආදිත්ත පරියාය සූත්‍රය මේ විදිහට තව ක්‍රමයකට මොකද්ද? පින්වත් මහණනි ගිනිගේ ඇවිල්ලාගත් මුණු වලින්ම ගින්නෙන් දිලිසෙන ගිනිදැල් විහිදෙන ගිනියම් වූ තියනු නියනකින් නාසය නැමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා කියනවා. කොහොම ඉන්නවට වඩාද? පින්වත් මහණනි ගන්ධය නිමිති සිහි කරලා ඒකට ආස්වාදයට ගිජු වෙලා විඥානේ පවතිනකොට ඔහුගේ සිත පවතිනකොට කලුරිය කළොත් තිරිසන් ලෝකෙට යනවා කියනවා. තිරිසන් ලෝකෙට යනවා කියනවා. එහෙමයි. പ്രേත ලෝකෙට යනවා කියනවා. ඒ උපත කරා යනවා කියනවා. ඒ නිසා තමයි කියන්නේ ඊට වඩා හොඳයි දැන් මේ ආස්වාදි සිහි කර කර ඉන්නවට වඩා හොඳයි කියන මොකද්ද? එහෙමයි ස්වාමීනි. අර තියුණු රත් වෙච්ච නියනකින් නාහේ අතුල්ල ගන්න එක. ඇයි? අර ආස්වාදයට ගිඩු වෙලා ඉඳිද්දි මැරුණොත් එහෙම නිරේට යන නිසා. බුදු කෙනෙක් දකින්නේ මේක. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ බුදු කෙනෙක් මේ දකින්න මේ පණිවිඩයට ශ්‍රද්ධාව උපදින්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව උපදින්නේ නැහැ කියන්නේ දැන් තමන් හිත මේක පිළිගැනීමක් විශ්වාසයක් උපදින්නේ නැහැ කියන ශ්‍රද්ධාව උපදින්නේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ දකින්න මෙහෙම සිද්ධියක් වෙනවා කියලා. ශාස්ත්‍රුන් වහන්සේ දකින්න මෙහෙම සිද්ධියක් වෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි නමුත් ආර්ය ශ්‍රාවකයා පුදුම ආශ්චර්යයි බුදුරජාණන් දේශනා කරනවා දැන් ආර්ය ශ්‍රාවකයෙක් එහෙම හිතන්නේ නැහැ කියන ඒ උනාට. එහෙමයි ස්වාමීනි. ආර්ය භූමියට පත් වෙච්ච කෙනා මොකද වෙන්නේ? ආර්ය භූමියට පත් වෙච්ච කෙනා හිතනවා කියනවා පින්වත් මහණනි ආර්ය ශ්‍රාවකේ නුවණින් හිතන්නේ මේ කියන්නේ ගිනි ඇවිල්ලගත් මුණුමුරින්ම ගින්නින් දිලිසෙන ගිනිදැල් විහිදෙන ගිනියමෝ තියෙන නිවන පැත්තකින් තිබිච්චා. එහෙමයි. අතුල්ලන එක පැත්තකින් තිබිච්චා. ඒක කරන්න ඕනේ නැහැ. එහෙයි. ඊට වඩා හොඳයි කොහොමද? මේ නාසය අනිත්‍යයි කියලා සිහි කර කර ඉන්න ඊට වඩා හොඳයි. එහෙමයි. ඇයි මේක? නාහේ පුච්චලා ඉතින් පුච්චනවා කියන සංසාරේ පුච්චලා ඉවරයක් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. ඇහැ පුච්චනවා කියන එක මේක ඉවරයක් නෑ සංසාරේ. කන පුච්චනවා කියන එක ඉවරයක් නෑ සංසාරේ. නාහේ පුච්චනවා ඉවරයක් නෑ. හැබැයි මෙහි විමසන්න ගත්ත මොකද්ද? ඒ නාසී අර ස්පර්ශයෙන් විඳිනකොට හිතේ ස්වභාවය තමයි ප්‍රිය නිමිති සිහි වෙවි ආස්වාදයෙන් හිත බැස ගනිමින් ඒකට ආසාව පෝෂණය වෙවි ආශාවේ වැක්කිරෙන ගන්න. එහෙමයි. ඒතර ඒකට යට වෙන්නේ නැතුව ඒක නා මොකද්ද කරන්නේ? ඒක නා හිතනවා නාසය අනිත්‍යයි කියලා හිතන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. නාසයට දැනෙන මේ ගඳ සුවඳත් අනිත්‍යයි. නාසයේ විඥානෙත් අනිත්‍යයි. නාසයේ ගඳ සුවඳයි විඥානෙ එකතුම නාසයේ ස්පර්ශෙත් අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් ඇති වෙන සතුටත් අනිත්‍යයි. එහෙමයි. නාසයේ ස්පර්ශයෙන් උපදින දුකත් අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් උපදින උපේක්ෂාවත් අනිත්‍යයි කියලා ඔහු යෝනිසෝ මනසිකාරය දෙන්න ඊට වඩා ආර්ය ශ්‍රාවකයෙක් ඒක තමයි කියන කරන්නේ. එහෙමයි ස්වාමීනි. අන්න නියම ස්ථිර විසඳුම මෙතන පටන් ගන්න. එහෙයි.
දැන් අවිජ්ජා සූත්‍රයට අනුව ඒතර යෝනිසෝ මනසිකාරයේ දියුණු කරනකොට අර ආස්වාදයෙන් සිහි වෙන එකට මොකද වෙන්නේ? හිත යට වෙන්නේ නැතු යනවා. එහෙමයි ස්වාමීනි. ආස්වාදයෙන් සිහි වෙන එකට හිත යට වෙන්නේ නැත්නම් ආදීනව සිහි කරන්න පුරුදු වෙනවා නම් කාලයක් යනකොට මොකද වෙන්නේ? අර ආස්වාදයෙන් සිහි වෙලා ඒකේ හිත ගිලෙන එක නැති වෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒක නැති වෙනකොට මොකද වෙන්නේ? තමන් අර නාසය අනිත්‍යයි කියලා සිහි කරා නම් ඒ අනිත්‍යයි කියලා සිහි වෙච්ච එක ප්‍රකට වෙනවා දැන් එයාට. නාසය අනිත්‍ය වශයෙන් ප්‍රකටයි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙයි. ගඳ සුවඳ අනිත්‍ය වශයෙන් උහුට ප්‍රකට වෙනවා. දැන් නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වෙද්දිමනේ නාසය නැමැති ආයතනය ඇති වෙන්නේ. එහෙමයි දැන් ස්වාමීනි. මේ වෙලාවේ නාසය නැමැති ආයතන වැඩ කරන්නේ නැහැ නේ. අනිත්‍ය වෙලා. එහෙමයි ස්වාමීනි. දැන් මේ ගඳ සුවඳ මේ වෙලාවේ අනිත්‍ය වෙලා. ඒ නාසයේ විඥාන මේ වෙලාවේ අනිත්‍ය වෙලා. නාසයේ ගඳ සුවඳ විඥාන ස්පර්ශ එකතු තුනේ එකතු වීම අනිත්‍ය වෙලා දැන් තියෙන්නේ. එහෙමයි. දැන් මේ නාසී ස්පර්ශයෙන් සැපක් හටගත්තා නම් දැන් නැහැ. දුකක් හටගත්තා නම් සමහරට දැන් නැහැ. උපේක්ෂාවක් හටගත්තා නම් මේ වෙලාවේ දැන් නැහැ. එහෙමයි. එනේ අන්නේ ස්වභාවය කාලයක් යෝනිසෝ මනසිකාරය දෙනකොට ඔහු තේරුම් ගන්නවා. තේරුම් ගන්නකොට මොකද වෙන්නේ? තේරුම් අරගත්තු කෙනා හරි ආශ්චර්යයි විස්තර කරන බුදුරජාණන් වහන්සේ. මොකද තේරුම් ගත්තු කෙනා ජීවත් වෙන විදිය. බුදුරජාණන් දේශනා කරනවා නසෝ රජ්‍යති ගන්ධීසු ගන්ධං ගාත්වා පතිස්සතෝ. දැන් එතකොට ඔය යෝනිසෝ මනසිකාරයද දැන් සිහිය පිහිටලා තියෙන්නේ. එහෙමයි. සිහිය පිහිටලා තියෙන්නේ. සිහිය පිහිටුවාගෙන ඉන්න ඔහු ගන්ධය ආග්‍රහණය කරන්න නොඇලුණු සිතින් කියනවා. ඇයි? අර ඇලෙන හිත යෝනිසෝ මනසිකාරයේ දලා සංසිඳවල තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නොඇලී ඉන්න කාලයක් වුණාට පස්සේ අපිට නොඇලී කටයුතු කරන්න පුරුදු වෙනවා ඊට පස්සේ. ටික ටික. එහෙමයි. ඇසට නොඇලී කනට නොඇලී නාසයට නොඇලී කාලයක් වුණාට පස්සේ යෝනිසෝ මනසිකාරයේදී මේක අවුරුදු ගාන පුරුදු කළාට පස්සේ ඒ නොඇලී ඒක විඳින්න ඇසුරු කරන්න හිත හුරු වෙනවා. එහෙමයි ස්වාමීනි. නොඇලී ඇසුරු කරනවා. නොඇලී ඒක විඳිනවා. එහෙමයි. එතන මොකද ඉන්නේ සිහිය පිහිටුවාගෙන විඳින කෙනෙක් එතකොට. නොඇල්නු සිතින් ඊට පස්සේ කියනවා විරත්ත චිත්තෝ වේදේති. නොඇල්නු සිතින් විඳිනවා කියනවා. එතන මොකද ඉන්නේ? තන්ත නාජ්ජෝ සායතිට්ඨති. එතකොට හිත ඇතුලේ අර ගඳ සුවඳ බැස ගන්න. එහෙමයි ස්වාමීනි. හැබැයි එතෙන් එක පාට එන්න පුළුවන්ද? එක පාට එන්න බෑ. එහෙයි. කාලයක් මේ අවස්ථාවේ යෝනිසෝ මනසිකාරය දෙන්නවා. එහෙමයි. මේක මේ අයුරින් ඇරෙන්න වෙන අයුරකින් සිද්ධ වෙන්නේ. වෙන අයුරකින් සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ? මේ ගන්ධය තුල හිත බැසගන්නේ නැතුව යනවා කියනවා. යම් අයුරකින් ඊට පස්සේ කියනවා යතාස ගහයතු ගන්ධං සේවතෝ චාපි වේදනම්. යම් යම් විදියකින් ආග්‍රහණය කරනවද විඳිනවද? හැබැයි සිහියෙන්ද. නොඇලුණු සිතින් විඳිනවා. නොඇලුණු සිතින් ගන්ධය ආග්‍රහණය කරනවා. එතකොට මොකද වෙන්නේ? කීයතිනෝ පචීයති. ශේවිවි යනවා කියනවා. යම් ආධ්‍යාත්මී සැඟවිච්ච යම් බන්ධනයක් ඇද්ද ඒ බන්ධනය ෂේ වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ බන්ධනය ෂේ වෙලා යනවා කියනවා. එහෙයි. දැන් බලන්න හරි පුදුමයි. ඒක නොඇලුණු සිතින් විඳින්න මොකද වෙන්නේ? තියෙන බන්ධන ෂේ වෙලා යනවා. අලුත් බන්ධන හටගන්නේ. එහෙමයි. අලුත් බන්ධන හට කරගෙන දුක් පීඩා දෙන්නේ තියෙන බන්ධන ෂේ වෙලා යනවා. තියෙන බන්ධන ෂේ වෙනවා. තියෙන බන්ධන ෂේ වෙන ක්‍රමය ඕක තමයි. අලුත් බන්ධන හට නොගන්න තියෙන බන්ධන ෂේ වෙලා යන ක්‍රමේ මෙන්න මේක තමයි. කොහොමද? සිහි කල්පනාවෙන් ආදීනව දකිමින් වාසය කරද්දී අලුත් බන්ධන හට අරගෙන පීඩා දෙන්නේ තියෙන බන්ධන ෂේ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒකට කියන කීයතිනෝ පචීයති ඒවංසෝ චරති සතු. ඔය විදියට ඔහු සිහියෙන් විරාගී සිතින් නොඇලුණු සිතින් ආදීනව දකිමින් නාහින් ගඳ සුවඳ විඳින්මින් වාසය කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒවං අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බානං උච්චති. ඔය විදියට දුක බැහැර කරනකොට මොකද මෙයා ටික ටික කිට්ටු වෙන ගහඩද? නිවනට සමීප වෙන්නේ ඔහොමයි කියනවා. එහෙමයි. එහෙනම් නිවනට සමීප වෙන කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? ඕන ඔය ආකාරයට. එහෙමයි. සිහියෙන් ආදීනව දකිමින් නොයල්නු සිතින් ඇසෙන් කනින් නාසින් දිවෙන් කයින් මනසින් අපි විඳිමින්
ඒ අරමුණු ඇසුරු කරමින් වාසය කරනකොට තමයි නිවනට ලං වෙන කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. නිවනට ලං වෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙ. නැත්තම් මොකද වෙන්නේ අපි හැමතිස්සෙම? නිවනින් දුරස් වෙච්ච කෙනෙක් අපි හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. ඇලුණු සිතින්, මුලා වුණු සිතින්, බැසගත්තු සිතින්, අවිජ්ජාවෙන් යට වෙච්ච සිතින් අපි මේ වාසය කර කර ඉන්නවා කියලා කියන්නේ ඩිංග ඩිංග නිවනින් ඈත් වෙනවා. ඩිංග ඩිංග නිවනින් ඈත් වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් නිවනින් ඈත් වුණු කෙනෙක් වෙන්නේ ওই විදියට, නිවනට ලං වෙන කෙනෙක් බවට පත් වෙන්නේ මේ විදියට. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි නේද? එහෙ. ඒතර බුදුරජාණන් වහන්සේ මේක තව මේ මහා සලායතනික සූත්‍රය බොහොම ලස්සනට පැහැදිලි කරනවා. කොහොමද? පින්වත් මහන්නේ ওই විදියට යෝනිසෝ මනසිකාරී කාලයක් ඉදලා ඇස අනිත්‍ය වශයෙන් දැන් ඔහුට ප්‍රකටයි. එහෙමයි ස්වාමීනි. දකින්නද? මේ නාසය අනිත්‍ය වශයෙන් දකින්න. නාසය දැන්න ගඳ සුවඳ අනිත්‍ය වශයෙන් දකින්න. නාසයේ විඥාන අනිත්‍ය වශයෙන් දකින්නවා කියනවා. නාසයේ ස්පර්ශي අනිත්‍ය වශයෙන් දකින්නවා කියනවා. එහෙමයි. නාසයේ ස්පර්ශයෙන් යම් සැපක් හට ගන්නවා නම් ඒක අනිත්‍ය වෙනොත් දකින්නවා කියනවා. දුකක් හට ගන්නවා නම් ඒක අනිත්‍ය වෙනොත් දකින්නවා කියනවා. උපේක්ෂාවක් හට ගන්නවා ඒක අනිත්‍ය වෙනොත් දකින්නවා කියනවා. දකින්නකොට මොකද වෙන්නේ? දකිද්දී පින්වත් මහණේ හිත ඇස්මක නාසයට නොඇලී යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඉන්න හිත නාසයට නොඇලෙන ක්‍රමය මේක තමයි. හිත ගන්ධයට නොඇලී යනවා කියනවා. එහෙමයි. හිත නාසයේ ස්පර්ශ විඥාණයට නොඇලී යනවා කියනවා. නාසයේ ස්පර්ශයට නොඇලී යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි ස්පර්ශයෙන් උපදින සැප විඳීමට නොඇලී යනවා කියනවා. දුක් විඳීමට නොඇලී යනවා කියනවා. උපේක්ෂා විඳීමට මොකද වෙන්නේ? ආධ්‍යාත්මයෙන් නොඇලී යනවා කියනවා. එහෙමයි. එන නොඇලී යන්නේ කොහොමද? ආදීන දෙක සිහියෙන් ඇස ඇසුරු කරනවා. සිහියෙන් ආදීන දෙක කන ඇසුරු කරනවා. සිහියෙන් ආදීන දෙක නාසයෙන් ගඳ සුවඳ ඇසුරු කරනවා විඳිනවා. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? ඕන නොඇලී යනවා කියනවා. තස්ස අසාරත්තස්ස. ඔය වගේ නොඇලුණු සිතින් ගඳ සුවඳ විඳිනකොට අසංයුත්තස්ස වෙන්වෙච්ච සිතින් ගඳ සුවඳ විඳිනකොට අසම්මූලස්ස නොඇලුණු සිතින් ගඳ සුවඳ විඳිනකොට ආදීනවානුපස්සී විහෙරතු ආදීනව දකිමින් ගඳ සුවඳ විඳිනකොට රූප උපාදාන ස්කන්ධය ඡය වෙලා යනවා කියලා. එහෙමයි ස්වාමීනි. වේදනාවට යම් ආධ්‍යාත්මික උපාදානයක් තියෙනවා ඒක ඡය වෙලා යනවා කියනවා. හඳුනගන්න දේවල් වලට යම් ආධ්‍යාත්මික උපාදානයක් තියෙනවනේ ඒක ඡය වෙලා යනවා කියනවා. චේතනාවලට යම් ආධ්‍යාත්මික උපාදානයක් තියෙනවා ඒක ඡය වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම දැනගන්න දේවල් වලට කියන්නේ විඥාණයට ආධ්‍යාත්මික යම් උපාදානයක් තියෙනවා ඒක ඡය වෙලා යනවා කියනවා. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා තතර සත්‍යා බිනන්දිනී සාචස්ස පහීයති. යම් ආධ්‍යාත්මී නාසයෙන් විඳිනකොට පුනර්භවය ඇති කළ දින ආස්වාදයෙන් ඇලෙන ස්වභාවයක් හිතේ උපදිනවා නම් ඒක ඡය වෙලා යනවා කියලා. එහෙමයි ස්වාමීනි. නාසී ස්පර්ශයෙන් විඳින ගඳ සුවඳ විඳිනකොට සතුටින් පිළිගන්න ස්වභාවයක් හිතේ තියෙනවා නම් එහෙමයි. ඇලෙන ස්වභාවයක් තියෙනවා ඒක ඡය වෙලා යනවා කියන ඔක්කොම. කොහොම ඉන්නකොටද? නාසය ආදීනව දකිමින් නාසී ස්පර්ශයෙන් සිහියෙන් විඳින්න. එහෙමයි. නොඇලුණු සිටි. එතෙන්ට එන්නේ කොහොමද එතකොට? කාලයක් තිස්සේ ඒ ඇලුණු සිතින් කෙලෙස් වැగిරෙනකොට ඒක අනිත්‍ය වශයෙන් සිහි කරන්න පුරුදු වෙලාමයි එතෙන්ටපත් වෙන්නේ. ඒක තමන්ගේ හිතේ තාම සිහිය දියුණු වෙලා මේක දකින්න හැකියාව නැත්නම් තමන් තේරුම් ගන්න ඕනේ මොකද්ද? තාම මගේ යෝනිසෝ මනසිකාර දියුණු වෙලා මදි කියලා. එහෙමයි ස්වාමීනි. එහෙමනෝ මිසක මේ ධර්මීය බොරු කියන තැනට આવුත් මේක තමන්ගේ අඥානකම. එහෙමයි. ඕව පුරුදු කරලා වැඩක් නැහැ. පොතේ තියෙනක වැරදි කිව්වොත් එimhe කොහොම මෙච්චර කාල පුරුදු කරපු කෙනෙක් නැහැ නේ කිව්වොත් එහෙම. එහෙමයි ස්වාමීනි. එහෙම නෙවෙන්නේ එතකොට. ඔය තමන්ගේ මෝඩකමට සෙට් වෙන කට්ටිය ඉන්නෝනේ මේ ලෝකේ. බොහොම තර්කානුකූලව කතා කරන මෝඩ මිනිස්සු ඉන්නෝනේ. එහෙමයි. ඒතකොට හිම කට්ටිය මේ මිහිතලේ ඇතිමෙති ඕක කියා මේ පුරාජිරු දොඩ ඉන්න වෙලා නැහැ ඊයට. ඒ බුදුරජාණන් වහන්සේ කාලේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පුරාජිරු දොඩ හිටියද? නෑනේ. එහෙමයි ස්වාමීනි. මුගලන් මහ රහතන් වහන්සේ පුරාජිරු දොඩ හිටියේ නෑ. උන්වහන්සේලා නිකලෙස්. ආයෝ කියන දෙයක් නෑ. මොකද කියන්න දෙයක් නැත්තේ ඇයි? මොකද ශාස්ත්‍රුන් වහන්සේ පුරාජිරු දොඩ ගියේ නෑ සත්‍ය ප්‍රකාශ කළා.
සනාතන දහම දෙව් මිනිස් ලෝකයට පිළිසරණ වෙන දහමයි දේශනා කළේ. එහෙමයි. අවශ්‍ය අවස්ථැන්වලදී විතරක් ශාස්ත්‍රුන් වහන්සේ ගුණය ප්‍රකට කළා ශ්‍රාවකයාගේ හිත පහදවා ගැනීම පිණිස. එච්චරයි. ඒ වගේම තමයි රහතන් වහන්සේලා අවශ්‍ය තැනදී විතරයි ඒක කළේ. අවශ්‍ය තැනදී කළා සමහර අවස්ථාවල. එහෙමයි. ඒ වගේ තමයි වෙන්න ඕන. ඊළඟ විස්තර කරනවා. එතකොට මොකද වෙන්නේ? තස්ස කායිකාපි දරතා පහියන්ති චේතසිකාපි දරතා පහියන්ති. කායික දැවිලි, මානසික දැවිලි, කායික තැවිලි, මානසික තැවිලි ඔක්කොම සංසිඳනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඔක්කොම සංසිඳනවා කියනවා. ඒ පරිමේම කායික මානසික පරිදාහයන් ඔක්කොම සංසිඳනවා කියනවා. කායික මානසික සැපයම උපදිනවා කියනවා. එහෙමයි. එහෙනම් මේ කායික මානසික සැප නැත්තේ ඇයි එහෙනම් මේ? ආස්වාදයට යට වෙලා වාසය කරනකොට කායික මානසික සැපේ නැති වෙනවා. එහෙමයි ස්වාමීනි. කායික මානසික සැපේ උපදින හේතුව කුමක්ද එහෙනම්? ආදීනව දකිමින් වාසය කරනකොට කායික මානසික සැපේ ඇති වෙනවා. එහෙයි ස්වාමීනි. එහෙනම් මේ කායික මානසික සැපය කැමති කෙනෙක් එහෙනම් මේ කරන්න ඕන දේ මේක. එහෙමයි. එහෙනම් මේ මානසික පීඩා කියලා කට්ටිය කියන නම් මොකක්ද මේ මානසික පීඩාවට හේතුව? එහෙමයි. අයියෝ මට කායික හරි පීඩාවයි මට හරි දැවිල්ලයි මට පිච්චිල්ලයි මෙහෙම කෑ ගහන කට්ටිය මොකක්ද ඒකට හේතුව? ආතතියයි කියලා අපි කොච්චර ආතතියයි කියනවා ස්ට්‍රෙස් කියනවා නේද? එහෙමයි ස්වාමී. ඔය විවිධ දේවල් කතා කරන්න එහෙනම් මොකද්ද මේ රහස? බුදු කෙනෙක්ම දකින රහස. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා යා තථා භූතස්ස දිට්ඨි සාස්ත හෝති සම්මා දිට්ඨි. ඔය විදියට නාසය ගඳ සුවඳ, නාසයේ විඥානේ, නාසයේ ස්පර්ශේ අනිත්‍ය වශයෙන් යම් දවසක සිහි කළා අනිත්‍ය වශයෙන්ම දකින මානසික ස්වභාවයක් හැදෙනවා නම් ඒක දෘෂ්ටියක් ඒක. එහෙමයි ස්වාමී. හැබැයි ඒ දෘෂ්ටියට මොන දෘෂ්ටිය කියලාද කියන්නේ? සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙමයි. සම්මා දිට්ඨිය. එහෙමයි. ඒක තමයි මේ ලෝකේ පරම සත්‍ය කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒක පරම සත්‍ය එතකොට. අරුබුද හදන දෘෂ්ටියක් නෙමෙයි එතකොට. කෙලෙස් හදන දෘෂ්ටියක් නෙමෙයි. ඒ දෘෂ්ටිය තුල වෙන්නේ මොකද්ද? කෙලෙස් දුරු කරනවා. වාද විවාද වලට යන්නේ නැහැ ඒ දෘෂ්ටිය තුල. එහෙමයි. එතකොට අවිද්‍යා අන්ධකාරයට එලි ගලි යන්නේ නැහැ ඒ දෘෂ්ටිය තුල. සසරට වැටෙන්නේ නැහැ ඒ දෘෂ්ටිය තුල. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට ඒ කිනාට යම් සංකල්පයක් ඇද්ද? දැන් ඔහු එතකොට නාසය අනිත්‍ය වශයෙන් කල්පනා කළානේ. නාසයට දැනෙන ගඳ සුවඳ කල්පනා කළානේ අනිත්‍ය වශයෙන්. එහෙමයි. නාසයේ ස්පර්ශය අනිත්‍ය වශයෙන්. අන්නේ සංකල්පෙට මොකද්ද කියන්නේ? සම්මා සංකල්පය කියලා කියනවා. ඒ කිනාට තියෙන සංකල්පي සම්මා සංකල්පය එතකොට. එහෙමයි. හැබැයි දෘෂ්ටිය තියෙන කෙනාට තියෙන සංකල්පය තමයි සම්මා සංකල්පයක් වෙන්නේ. එහෙමයි ස්වාමී. ඊළඟට ඒ කෙනාට යම් දැන් ඔය මේ දෘෂ්ටිය උපදවගෙන මේ දෘෂ්ටිය තුල වාසය කරනවා නම් ඒක සම්මා වායාමයි. එහෙමයි. අනිත්‍ය වශයෙන් දැන් මිතර නාසය සිහි කර ඉන්නවා නම් ඒක වායාමයි සම්මා වායාමයි. ඒතර ඔහුට යම් සිහියක් පවතිනවා නම් ඒක තමයි සම්මා සතිය. එහෙමයි ස්වාමීනි. මේ දෘෂ්ටිය තියෙන කෙනාගේ යම් හිතේ සමාධියක් තියෙනවා නම් ඒ සමාධිය තමයි සම්මා සමාධිය. එහෙමයි ස්වාමීනි. මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. එහෙමයි. හරි පුදුමයි. එතකොට මේ නාසයේ ගඳ සුවඳ විදර්ශනා කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා. ස්වාමීනි මේ ආයතන අනිත්‍ය භාවනාවට නමක් තියෙනවද? දර්ශනා භාවනාව? විදර්ශනා භාවනාව. එහෙමයි ස්වාමීනි. ඒක විස්තර කරන මෙහිම හරි ලස්සන කාරණාවක් තියෙනවා. එහෙයි. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගය ওই විදිහට වැඩනකොට සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙනවා කියනවා. එහෙමයි. සතර සම්‍යක්පදාන වීර්ය සම්පූර්ණ වෙලා යනවා කියන මේ ක්‍රමයට. එහෙයි ස්වාමීනි. ඡන්ද චිත්ත විරිය විමර්ශනගෙන ඉර්ධිපාද හතර සම්පූර්ණ වෙලා යනවා කියන මේ ක්‍රමයට. එහෙමයි. ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ටික සම්පූර්ණ වෙලා යනවා කියන මේ ක්‍රමයටම. එහෙමයි. ඒතර මේ දෘෂ්ටි තියෙන කෙනා මේ සම්පූර්ණ වෙන දේවල් මේ කියන්නේ. පරිපූර්ණ අවබෝධයක්. එහෙමයි. පරිපූර්ණ මේ දැක්මක්. එහෙමයි ස්වාමීනි. සාක්ෂාත් කළ යුතු සියලු දේ සාක්ෂාත් කරන කෙනෙක් වෙනවා. සප්තබොජ්ජංග පරිපූර්ණ වෙලා යනවා කියනවා. බුදුරජාණන් දේශනා කරන ඊළඟට අන්තිමට පින්වත් මහන්නි මේ විදියට යම් සමතයක් ඇද්ද විදර්ශනාවක් ඇද්ද දෙකම මේ ක්‍රමයට වැඩෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ක්‍රමී පුරුදු කරනකොට මොකද වෙන්නේ? සමතයත් වැඩෙනවා විදර්ශනාවත් වැඩෙනවා. එහෙමයි. සමතයත් වැඩෙනවා විදර්ශනාවත් වැඩෙනවා. පින්වත් මහන්නි පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතු යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද
පංච උපාදානස්කන්ධ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන මානසිකත්වයක් නිර්මාණය වෙනවා කියනවා. එහෙමයි. ඒ වගේම විස්තර කරනවා පරිපූර්ණ වශයෙන්ම විශේෂයෙන්ම පිරිසිදු දැකලා ප්‍රහාණය කළ යුතු යම් අවිද්‍යාවක් ඇද්ද? හිත ඇතුළේ තියෙන භව තණ්හාවක් ඇද්ද? පිරිසිදු දැකලාම මේ සම්පූර්ණ අවිද්‍යාවයි භව තණ්හාවයි ප්‍රහාණය කළා දානවා කියනවා. එහෙමයි. පිරිසිදු දැකලාම ඔහු යම් වැඩි යුතු සමතයක් ඇද්ද? වැඩි යුතු යම් විදර්ශනාවක් ඇද්ද? ඒක වඩලා අවසන් කරනවා කියනවා. සම්පූර්ණ වඩලා අවසන් කරනවා කියනවා. එහෙමයි. මේක වැඩෙනකොට. ඒ වගේම තමයි විස්තර කරනවා සාක්ෂාත් කළ යුතු යම් විද්‍යාවක් ඇද්ද? සාක්ෂාත් කළ යුතු යම් විමුක්තියක් ඇද්ද? ඒ සියල්ලම පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කරගන්නවා කියලා. එහෙමයි. පුදුම දෙයක් මේක. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් එතකොට. එහෙයි. එතන එක ඉන්ද්‍රියක් ගැන සිහි කල්පනාවෙන් වාසය කරන්න හරි පුරුදු වෙනවා නන්නේ. එහෙමයි ස්වාමීනි. එක දෙයක් මාකර විදර්ශනා පුරුදු කරනවා. මේ එකිනෙකට වෙන බුදුරජාණන් දේශනා කළානේ. එහෙයි ස්වාමීනි. එහෙනම් එක තැනකින් පටන් අරගෙන එක්ක ඇස හරහා, එක්ක කන හරහා, එක්ක නාසය හරහා, එක්ක දිව, එක්ක කය, එක්ක මනස, එක්ක වචන හරහා. දැන් ආරියෂ්ඨාංග මාර්ගය මහාචත්තාරික සූත්‍රයේ විස්තර කළේ ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩෙන විදිය වචන මුල් කරගෙන. එහෙමයි ස්වාමීනි. එක්ක කය මුල් කරගෙන, එක්ක මනස මුල් කරගෙන මොනවා හරි දෙයකින් සී කල්පනාවෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට සත්කාර කරමින් ඒ කියන විදියට නුවණ විමසීම සින්නතිය තමයි තියෙන්නේ ශ්‍රාවකයෙකුට. ඒක තමයි ශ්‍රාවක බව කියලා කියන්නේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ උදාර වූ ශ්‍රාවක භවයේ පිහිටන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන අසහාය වූ අසම සම වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ආර්ය පරිශ්‍රණයෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ සම්බුද්ධ භාෂිතයන් අද දවසෙත් අපට පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන අපි වන්දනාමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ලොස් ඇන්ජලීසි පදිංචි පින්වත් සමන්ත බරනන්දර්ගේ සහ කොස්ගොඩ පදිංචි ටී සරත් සිල්ලා පින්වත් මහත්මයා විසින් තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ඒ වගේම සක්දෙවිඳුන් මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ඒ වගේම විස්කන් දේවපුතු සුමන සමන් දිවි රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ඒ වගේම විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ති කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. සෙම්පති දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවියෝ, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවියෝ මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ඉෂ්ඨකාමී දෙවිවරු මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත සියලු දෙවියෝ මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සියලු දෙවියෝ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මේ පරලෝකීය විශේෂයෙන් පద్මාවතී බරනන්දගේ මෑණියන්ට, ටී සරත් සිල්ලා මහතාගේ මිය පරලෝකීය ඇසලින්ද සොයිසා මෑණියන්ට, රයිනිල්ස් ද සිල්වා පියාණන්ට, ඒ වගේම සසර පුරා මිය පරලෝකීය ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ලොස් ඇන්ජලීසි පදිංචි පින්වත් සමන්ත
බරණන්ද්‍රගේ සහ කොස්ගොඩ පදිංචි ටී සරත් සිල්ලා පින්වත් මහත්මාට ඒ වගේම පවුල්ල සියලු දෙනාටත් කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලෝකයේ උදෙසා යම් පරම පවිත්‍ර සත්‍ය නිර්වචනය වන්නේද ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ භාෂිතය අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ලොස් ඇන්ජලිස්හි පදිංචි පින්වත් සමන්ත බරණන්ද්‍රගේ මහත්මයා සහ කොස්ගොඩ පදිංචි ටී සරත් සිල්වා මහත්මයා යන ඒ පින්වතුන් ප්‍රධාන පින්වන්ත හැම දෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින් ඇති ඔබ හැම දෙනාමත් සමග. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ විවරණය කරන මේ අවස්ථාවේ පින්වන්ත ඔබට ධර්ම දානමය පින්කම සිදු කරගන්න දුර්ලභ අවස්ථා උදා වෙලා තියෙනවා. ඉතින් ඔබට ධෛර්ය වාසනාව උදා වේවා ඒ පිණිස කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 071 232 8887 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට තොරතුරු විමසන්න පුළුවන්. ඒ පිළිබඳවත් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපාපියුම පාමුලටම පැමිණ රැකවරණ මනාව සලසාගෙන ඒ ධර්මයෙන් අර්ථවත් වන ජීවිතයේ පිණිස ඔබට ධෛර්යය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.